අයිබෝන් අද දුවේ පුතේ අම්මේ තාත්තේ අපි හැමෝම පරම අපි ආഘോഷී කරමු. අපේ ජීවිතේ සාර්ථක වෙන්න අම්මා තාත්තලාට නිරෝගී යහපත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමු. හැමෝම අපිට ආදරය කරන මේ ගුරුවරු මේ නෑදෑයෝ හිත විකාලින් මේ විදිහට අපි මේ වල මතක් කරමු. හොඳයි. එහෙනම් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්නේ 16 පාඩම. අදවත් තමයි මේ ආරපාවෙන් සද්දෙපත වැඩි ළමයි ඒක උදේ කරන් දැන් අපි වීඩියෝ කරයි යනවා පුතා පුතා මොකක් හරි බාධා වුණොත් ඒක සමාව වෙන්න ඕන ළමයි නැත්නම් හැමදාම 6:12 එක දෙක වෙලා ළමයි වීඩියෝ පට කරනවා සර් හදිසි කැමරා යන්න ඕනින්ද වීඩියෝ හද දාලා බෑරින්ද අද පොඩ වේලස්සර හද පට ගත්තා දැන් වෙලාව 7:00යි එහෙනම් අපි පොඩ පරිසරයේ සද්ද වැඩි වුණාද අපි වීඩියෝ කරයි යනවා අනුපාතය ළමයි අපි අනුපාතය කියන හතේ පද්‍යයක් කරා අතේ පද්‍යයක් කරනවා 9 පද්‍යයක් කරනවා 10 පද්‍යයක් කරනවා. අපි මුලින්ම බලන්නේ බලමු විශේෂ කරුණු බලමු ආරම්භයේම. අර මුලින් බලමු අනුපාතය හැදීවීම. මේ අපි හතේ පද්‍යයක් කිරුවා. නමුත් ඔක යමක් කරන් දීක පිළිවෙල කරනවා. අතේ පන්ති වලට අර අනුපාතයේ මූලික දේවල් දැන් නැත්නම් අපිට කරන්න අමාරුයි. අපි හිත අනුපාත හැදීවීම බලමු. මේ බලන්න. A ගේ බර the weight of A 50 kg. B ගේ බර the weight of B කිලෝ 60යි ළමයි. එහෙනම් අපි බලන්න නම් A හා B අතර අනුපාතය කියලා ළමයි. කියන්නේ A B අනුපාතයේ the ratio between A and B මොකක්ද මේ සංකේතය රේෂියෝ වල මොන සංකේතයද මේ වගේ ඉතින් දාන්නේ මේ වගේ රේෂියෝ වයි රේෂියෝ A and B කියන්නේ 50යි B කියන්නේ 60යි නේ මුලේ හරිද A 50යි B 60යි එහෙනම් මේ මොකක්ද එහෙනම් A හා B අතර අනුපාතය අපි කියනවා 50 60යි කියලා කියනවා බයි අපි මේවා හදුවලව මොනවද මේ අනුපාතයේ පද ඒ වල අනුපාතයේ පද මේ තමයි අනුපාතයේ සංකේතය රේෂියෝ මේ තමයි මේ අනුපාතයේ පද අපි හිරියා ගමු පැහැදිලිව term මේක රේෂියෝ අනුපාත නකුල මේ සිම්බල් එක සංකේතය සිම්බල් එක එතන බලන්න මේක තමයි ඊපස්සේ බලන්න බේ ගාන බලමු A ගේ බර කිලෝ 50යි B ගේ උස කිලෝ B උසනේ උස කීයද සෙන්ටිමීටර් 110 නමයි එහෙනම් බලන්න දෙන්න A ගේ බර B ගේ උස මෙතන බලන්න මෙතන A ගේ බර මෙයාගේ බර නේ same units no සමාරයකනේ සමාරයක දෙකම කිලෝ ගියා මෙතන A ගේ බර B ගේ උස weight and height but different units no ඒක සමානයි එතකොට අනුපාතයක් නම් අනිවාර්යයෙන්ම හොයන්න ඕනේ ඒක සමාන වෙන්න ඕන same units හරි අපිට මේවා කියනවා terms කියලා තමයි කියනවා පද රට කියනවා රාශි කියනවා රාශි quantity ඉතින් හොර යාද දෙක මේ යාද දෙක A ගේ the weight of A 50 kg the weight of B 60 kg එහෙනම් the ratio between A and B කියන්නේ A හා B අතර අනුපාතය මේ විදිහට මේ ඇතුළේ බයි වාක්‍ය කියන්න ඕනේ A ratio B අපි කියන A is to B 50 is to 60 A අලු 60 ඔය කියන්නේ A අලු 60 හැම ඕනියන්නේ A අලු 60 sorry 50 අලු 60නේ 50 අලු 60 එහෙම නැත්නම් 50 is නැත්නම් is to 60 බලන්න කියන විදිහ A අලු 60 හැම ඕනියන්නේ 50 is to 60 හරි එහෙනම් අනුපාතයේ ඒක සමාන වෙන්න ඕන same
කොන්ටිනියස් තමයි. එකම රාශිය වෙන්න ඕනේ. මෙතන බලන්න මේ. මෙතන ළමයි බර. මෙතන උස ළමයි. එහෙනම් මේකේ A හා B අතර ළමයි අනුපාතය තමයි හොයන්න බෑ. ඇයි බැරි? different units තමයි. ඒකෙන් අසමානයි. එහෙනම් ඒකෙන් අසමාන නම් කවදාවත් අපිට අනුපාතයක් හොයන්න බෑ. එහෙනම් අනිවාර්ය අනුපාතයක් නම් ඒකේ සමාන වෙන්න ඕන. එහෙනම් අපි මේක හැදීම දැන් බලමු. තාම ඉන්නේ හැදීමේ අපි තාම ඉන්නේ හතේ පන්තියේ. වල පස්සේ තුල්‍ය අනුපාත එකක් කරා. තුල්‍ය භාගයක් මොකද? equal fraction. මේ තුල්‍ය අනුපාත ළමයි. ඔයාලා තුල්‍ය අනුපාතය කියලා කියන්නේ කිසියම් අනුපාතයක් ළමයි මේ කියන පද terms අනුපාත පද ළමයි එක පූර්ණ සංඛ්‍යාව බෙදුනහම මොකද ලැබෙන්නේ? තුල්‍ය අනුපාත ලැබෙනවා. අපි කිසියම් අනුපාතයක් සමාන පූර්ණ සංඛ්‍යාවෙන් වැඩි වෙන්න ඕනේ. හැබැයි බිඳුව හැරලා ළමයි. පූර්ණ සංඛ්‍යාව බිඳුව බෙදුනහම උත්තර බිඳුවනේ without zero. කිසියම් අනුපාතයක් සමාන පූර්ණ සංඛ්‍යාව වෙතුනහම වෙන්නේ තුල්‍ය අනුපාතයක්. අපි හිතමු මේකන දෙකම අපි දෙකේ වැඩි කරලා බලන්න දෙනවා. කී දෙකම වෙතුනහම වෙන්නේ නේද? 5 තරක් 2 10යි. 2 තරක් 2 6යි. එහෙනම් මේක මොකද්ද? තුල්‍ය අනුපාතයක්. අපි මේක 10 වැඩි කරමු. කී වැඩි? අපි 10 වැඩි කරනවා. කී 10 වෙතුනහම වෙන්නේ? 10 වරක් 5 50යි. ඊස්තු 2 වරක් 10යි 30යි. හරි. ඔය තව තුල්‍ය අනුපාතයක්. අපි එහෙනම් කිසියම් අනුපාතයක් සඳහා තුල්‍ය අනුපාත අනන්ත සංඛ්‍යාව ලියන්න පුළුවන්. මොනවද කිව්වේ? කිසියම් අනුපාතයක් සඳහා තුල්‍ය අනුපාත there is no limit unlimited. අපි කියනවා infinity. අනන්තයක් සංඛ්‍යාව ලියන්න පුළුවන් කියලා කියනවා. හරි. පුතා ඉස්සරහින් වැදලා අදාළ පුංචි හැදීම ඒක ලියාගන්න. මේක අපිට ලියාගන්න. මේක තුල්‍ය අනුපාත. මේ දෙකම තුල්‍ය අනුපාත. equivalent ratio. කියන්න ඉංග්‍රීසි පිටින්මය තුල්‍ය අනුපාත වල කියලා බලන ඉංග්‍රීසි equivalent ratio කියලා. මේ උදාහරණ ලියන්න ඕක. මේ තමයි තුල්‍ය අනුපාත. පහ තුලක තුල්‍ය අනුපාත දෙකක් කියලා. දෙකක් නෙමෙයි. අපි ලියන්න පුළුවන් ඕන සංඛ්‍යාවක්. මම දැන් දෙකයි ගත්තේ. තව මේක බලමු. නිමල් අමල් කමල්. මේ තුල්‍ය අනුපාත. අපි මේක වල අපි දෙකේ වැඩි කරනවා. කී දෙකේ වැඩි හොයන්නේ? අපි දෙකේ වැඩි. අපි තුලේ වැඩි කරමු. කී තුලේ වැඩි හොයන්නේ? 7 තුල 21යි. මෙතන 24යි. මෙතන 15යි. එහෙනම් මේක තුල්‍ය අනුපාතයක්. මේක අපි වැඩි කරමු ඊටම වැඩි කරමු 9න්. ඊට 9 වැඩි දුරව වෙන්නේ. 7 වර 9 63යි. 8 වර 9 72යි. මෙතන 45යි. එහෙනම් මේ සියරම බලන්න මේ තුල්‍ය අනුපාත. ඒක අපිට ලියා ගන්න ඕනේ. උදාහරණයක් ලියා තුල්‍ය අනුපාත. ඒවා දෝසා equivalent ratio. තුල්‍ය අනුපාත. හොඳයි. ඊළඟ නම හැදෙන්නේ සරල අනුපාත simplest form නම. කිසියම් අනුපාතයක අපි සරල භාගයක් ලියන්න පුළුවන්. උදාහරණ කරලා බලන්න 6 පන්ති 7 පන්ති කරලා සරල භාග simplest fraction නෝ සරල භාග. අර 50 60 තමයි. මේකව සරල භාගයක් කරන්නේ 50 to 60 තමයි. How to do as a simplest form divide by divide by 5 නෝනේ. 5 වලින් 10යි නේ. 50ට 10යි. මෙතන 12යි තමයි. දැන් බලන්න මේක ආයේ බෙදනවද? yes ආයෙ බෙදලා තියෙන්නේ ආයෙ දෙකෙන් බෙදනවා 10 දෙකේ 5යි 12 දෙකේ 6යි මේ තමයි මොකද මේ තමයි සරල බලපාතය කියන්නේ මේක සරල බලපාතය කියලා කියනවා simplest form එක කියනවා සරල බලපාතය ඇයි ඒක තමයි මේකට ආයෙ ළමයි ආයෙ කවදාවත් කිසිම සංඛ්‍යාවක් බෙදෙන්න බෑ මේක එකම සමාන සංඛ්‍යාවක් බෙදෙන්නේ නැහැ මේක එහෙනම් අනිවාර්යයෙන්ම සරල අනුපාතයක මාෆෝසා කියන එක අනිවාර්යයෙන් එක වෙන්න ඕන මොකද මාෆෝසා එකයි HCF high score factor is 1, always 1. In simplest form ratio, the HCF is always 1. और एक है अजय भी तो मुझे बालू इस तरह के पता लिया गया है तो आया बालू में देखें हत्या हुआ है इतना अभी हो आंसू हुआ है इतना बालू सी है अभी लोग देखिए ना भाई एक एक क्या उसर मैं हत्या उसाई मैं आंसू उसाई मैं सी है उसर भाई मैं को सामने वो आँख नहीं है भाई और भाई सिंपल स्पोर्ट मैं खुदा बारात में देखे हैं मैं के वो फाइव बेचलो देखे बेचलो ले
දෙකෙන් බෙදලා පහෙන් බෙදලා අපිට මේක මොකද දේශිම කොයි මොකද මේක එකපාරේ 10 බෙදුමුනේ. එකපාරේ 10 බෙදුමු. කී 10 බෙදුමු වෙන්නේ? 7 මෙතන 80ට 8යි මෙතන 10යි. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මොකද්ද? සරල අනුපාතයක්. එහෙනම් ඔය දෙකම සරල අනුපාත. simplest form. දැන් ඒක දිහා ගන්න. හැමෝම ලියාතෝ. සරල අනුපාත කියලා. ඔක ලියාගන්න හැමෝම. simplest form. සරලම අනුපාත. සරලම අනුපාත. හරි. පැහැදිලි නේද? කවදාද ඒකේ අදාළ හැදවීම කොරපෑලෙන් මෙතන ඒක ලියා ගන්න. අපි දැන් මේ දෙවෙනි මාතෘකාවේ අනුපාතයක් භාගයට දැක්වීම. හරි? 3% the ratio as a fraction. ඉතින් මේ AB කියලා කියනවා අපි හිතමු මේකේ 20ක් බුදලා A හා B එකට බෙදුවා. පස්සට ratio 7 තුල නේ 7 අවුරු තුල 7:3. අපි 20ක් බුදලා 20ක් දෙයක් A හා B එකට බෙදුව අනුපාතය මොකද්ද? 7:3. then අපි දැන් බලමු එහෙනම් A කියන එක කොච්චර හම්බුණාද? B කොච්චර හම්බුණාද? ඒක කොච්චරද? බීද කොච්චරද? ඒක හොයලා කොහොමද? අපි ඉස්සරහ බලන්නේ සම්පූර්ණ කීයද? total එක කීයද? total එක 7 + 3 10. 10 නේ. 10 the amount received A as a fraction A ට ලැබුණු කොටස භාගයක් ලෙස කී දෙන්නේ? කී දෙන්නේ? භාගයක් ලෙස? ඔව් සම්පූර්ණ කී 10. 10න් 7යි. 10න් 7යි. B ට ලැබුණු කොටස භාගයක් ලෙස කී දාලා ඔක්කොම 10යි 10න් 3යි. නේ? ඔය තව එකක් බලමු උදාහරණ. අපිට මෙහෙම අපිට ABC කියන තුනක් තියෙනවා. අපි මෙයා තමයි 3යි, මෙයා 7යි, මෙයා 4යි කියනවා. now what is the fraction received A? A ට ලැබුණු කොටස කියලා කීයද? A ට ලැබුණු කොටස භාගයක් ලෙස ඔක්කොම කීයද? ඔක්කොම කීයද? 7යි 3යි 10යි 14යි නේ? 14න් 3යි. A ට 14න් 3යි. B ට එහෙනම් කීයද? 14න් කීයද? 7යි. C 14න් 4යි. එතන තමයි එක එක ලැබුණු භාගය. as a fraction. පැහැදිලි නේද? අපි තමයි යමු ඊළඟ අපේ මාතෘකාවට. පුංචි දෙයක් අපිට කියන්න ඕන අපි ටියුට් එකේ සිංගල් මීඩියම් බලන බයි අපි මේක කරලා තුවරි ගාන මේක කරන්නේ මේ තුවරි ගාන අර එක ඇදි කරලා අපිටම කරා ළමයි මම එක්සෑම් එක කරන්නේ 1 and 2 already done අපි ඉතින් තුවරි ගාන තමයි තියෙන්නේ හරිද ඉංග්‍රීසි මීඩියම් පළවෙනි ගාන සිංගල් මීඩියම් තුවරි ගාන හරි ඊට මෙයාගේ වගන්ට කියන්න ඕන මම හැම ගානකම මෙයාගේ වග තියෙන යන්නේ නැහැ ළමයි මම එක ගානක් විතරක් මේ වගේ මේ පෙන්නන්න අනිත් පුතත් හරිය ලියන්න ඕන බලන්න ළමයි amount ඉතින් 2000 නේ. ඉතින් 12000 බෙදුවලු A හා B අතර කී අනුපාතයද? ratio between A and B දෙක අතර තුල. හැමෝම ලියන්න. මුදල 12000යි. A හා B අතර අනුපාතය නේද හැමෝම? මුදල 12000යි. A හා B අතර අනුපාතය දෙක අතර තුලයි. ප්‍රශ්නාංක 1 A ලැබූ මුදල භාගයක් ලෙස නේද? A ලැබූ මුදල භාගයක් ලෙස. එතන ප්‍රශ්නාංක 1 A ලැබූ මුදල භාගයක් ලෙස. කීයද A ලැබූ මුදල? ඔක්කොම කීයද? 2යි 3යි 5යි. කීයද? 205. 5න් 2යි. පැහැදිලි නේද? ඊපස්සේ අහනවා amount of money A received. A ලැබූ මුදල. නේද? A ලැබූ මුදල. ඉතින් ඒ ළමයි කීයක් හම්බුණාද දැන්? කීයලා බෙදුවද 12000 ළමයි. 12000 බෙදුවා කියලා බයි. 12000 පහට බෙදලා දෙකක් තමයි ඊට හම් වෙන්නේ. නේද? 12000 ළමයි බෙදුවේ A හා B අතර කීයද? දෙක අවුරු කරන්නේ ඔක්කොම කීයද? ඔක්කොම පහක් ළමයි එක වුණාම පහයි එන්නේ. ඒ නේ ඊට ළමයි 12000 මොනවා කරන්න ඕනේ? සමහර පහට බෙදලා. බෙදලා
2ක් හම්බ වෙනවා ඒට. ඒ වගේම 12000 5ට බෙදලා 3ක් හම්බ වෙනවා බීට. ඔය තමයි ක්‍රමය ළමයි. ඉස්සරහම සම්පූර්ණ විදුල බෙදනවා කොටස් කීයද? 2 3 5යි. 5ට බෙදනවා. බලන්න දැන් 12000 5ට බෙදනවා. 12000 5ට බෙදලා එන උත්තරේ වැඩි කරනවා බීට කීයක් හම්බුනේ ඒට? ඒට 2ක් හම්බුනේ. දෙකේ වැඩි කරනවා. මේ කීය කැන්සල් 5 times 1 මෙතන 2400යි. කියන්නේ රුපියල් 4800යි. 4800. ඒක දෙවිලි යහන් මොකද්ද? B ලැබු මුදල. B ලැබු මුදල. මෙතන ක්‍රම දෙකක් තියෙනවා බලන්න. ඉස්සලාව ක්‍රමේ මේ වගේ ක්‍රම බලන්න. ඉස්සලාව ක්‍රමේ මොනවා වෙනවද ඕනේ? 12000 5ට බෙදලා කීයක් හම්බ වෙනවද? Bට. Bට 3ක් හම්බ වෙනවා. මේ Aනේ මේ B 12000 5ට බෙදලා 3 වැඩි කරනවා. අර වගේ පස්තර එකයි 2400යි. 2400 3ක් කීයද? 7200යි. ඔය එකක වෙනවා. එහෙම නැත්නම් ලේසි වෙනවා. දෙවිකේ තමයි සම්පූර්ණ බෙද 12000නේ. 12000න් අද වෙනවා බෑර කීයක් දුන්නද? 4800ක්. 12000 ගියාම රුපියල් 7200යි. එහෙම කරන්න පුළුවන්. 12000න් මෙහෙම කරන්න පුළුවන්. 12000 5ට බෙදලා 3 වැඩි කරනවා. 12000න් මෙයාට දුන්නා 4800ක්. එහෙනම් බීට හම්බෙන්නේ කියන්නේ 7200යි. ඒක තමයි ප්‍රශ්නාංක 3. නැත්නම් පළවෙනි ගාන ඉංග්‍රීසි මීඩියම් එකයි. දැන් බලමු වෙන දෙවෙනි ගාන බලමු ගන්න. ප්‍රශ්නාංක 4. ඒක අපේ ඉංග්‍රීසි මීඩියම් එකේ දෙවෙනි ගාන. මේක මත වෙනසක් කියලා මෙහෙම ප්‍රශ්නාංකද මොකද කියන්නේ? මුළු සිස්ටම් සංඛ්‍යාව 2800යි. හරිද? ඊපස්සට කියනවා මෙතන මුළු මුදල. total number total amount. හරි? මුළු සිස්ටම් සංඛ්‍යාව 2800යි. ඊට පස්සේ මොකද රේෂියෝ එක කරවයි. girls and boys කියන අනුපාතය කියන්නේ පිරිමි සහ ගැහැණු අතර අනුපාතය. මුළු සිස්ටම් සංඛ්‍යාව 2800යි. පිරිමි සහ ගැහැණු අතර අනුපාතය කියන්නේ 394යි. පිරිමි සහ ගැහැණු අතර අනුපාතය 394. මොකක්ද අහන්නේ නම් පාස් ලිස්ටේ ගැහැණු ලොකු සංඛ්‍යාව අහනවා. ඒ ගැහැණු සංඛ්‍යාව කියන්නේ නම් කී ගැහැණු ලොකු සංඛ්‍යාව. ගැහැණු ලොකු 3 ඉදි පිරිමි කීයද 4ක් ඉන්නවා. එහෙනම් ගැහැණු ලොකු 3 ඉදි පන්ති ඒ ඉස්කෝලේ පිරිමි ලොකු 4ක් ඉන්නවා. ගැහැණු ලොකු 30ක් නම් පිරිමි ලොකු 40යි. ගැහැණු ලොකු 300 නම් කී පිරිමි ලොකුයි 400යි. ඒ ගැහැණු ලොකු 10 වුණොත් කී පිරිමි ලොකුයි. So 10 in the valley කැපෙන්නානේ අපි ගැහැණු ඉන්නවා. අපි તો 1200 ඉන්නවා. 1200 නම් 2 වරක් 400නේ 1600යි. එහෙම දෙන්න ඕනේ. බලන්න දෙන්න. 1200 1600 කීයද? 1200 2800යි නේ. අපිට සරල වර්ගපදේ තව 394. එහෙනම් ඒක තමයි වැඩි වුණාම ඒ 3 අනුපාතයට දුන්නාම මෙන්න මේ තමයි එන්න ඕනේ. ගැහැණුවා කියන්නේ ගැහැණුවා ඉන්නවා 1200 පිරිමිනවා ඉන්නවා 1600 තමයි. දැන් අපිට මෙහෙම තමයි නෙමෙයි හදන්න ඕනේ. මේක හදන්න ක්‍රමයක් තියෙනවා. මොකද ක්‍රමය එහෙනම් ගැහැණුවම සංඛ්‍යාව. ඊළඟට ගැහැණුවම සංඛ්‍යාව ළමයි. සම්පූර්ණ කීයද ඉන්නවද? ඔක්කොම කීයද? 3යි 4යි 7යි. 7 කීයද ඉන්නවද? 7 3 ඉන්නවා ගැහැණු සංඛ්‍යාව. දැන් 7 3ක් නම් 7ක් වුණොත් 3 දෙනෙක් ඉන්නවා ගැහැණුවමයි. 7 දෙනෙක් වුණොත් 3 දෙනා නම් එහෙනම් සම්පූර්ණ කීයද ඉන්නවද? 2800ක් තමයි. කීයද නම් 7 1යි 400යි. කීයද 1200යි. දැක්කද මේ උත්තරය ආවද? අර මෙහෙම තමයි කරද්දී පුළුවන්. මෙහෙම සාර්ථක නැහැ. මේ තමයි නියම ක්‍රමය. ලකුණු හම්බෙන්නේ මෙහෙමයි. පැහැදිලිද අපේ ඉංග්‍රීසි විද්‍යාව පුතාදුර පැහැදිලි නෑනේ. ඒ කියන්නේ the amount received 2008 කරන්නේ නේද? what is the received me නිබල් ළමයි. නිබල් කීයක් හම්බුණාද? නිබල් හම්බුණාමයි 7න් කියන්නේ 7 තොර නම් 100 කියලා. 1200 rupees 1200. එහෙනම් අනිත් එක හවුද? කමල්. කමල් කීයක් හම්බුණාද? 2800 minus 1200. 1600. හරි. මේක කියන්නේ සිංගල් බිඳින්මයි මේ කියන්නේ ඉංග්‍රීසි බිඳින්මයි කියන්නේ. හරි. පැහැදිලි නේද? අපි යමු වෙනවා මේක ඊළඟ මාතෘකාවට යමු වෙනවා.
පස්සාක 15යි. දැන් ඉස්සරම ඉස්සචුවලමයි. ප්‍රතිභාවක් කියනමයි. ප්‍රතිභාව හදලා තියෙන්නේ සිල්ව සහ කොපෝවලමයි. රිදී සහ තඹෝලේ. රිදී කියනම කියදාමයි. රිදී නමයි ග්‍රෑම් 4ක් දාද්දී ග්‍රෑම් 5ක් කොප දානවා. ඒ තමයි ළම තේරුමයි. රිදී 4ක් දාද්දී 5ක් දානවා. බලන්න රිදී තඹ. රිදී 4ක් දාද්දී තඹ කීයක් දානවද? 5ක් දානවා. හරිද? අපිට රිදී නමයි 4ක් දැම්මා කියලා. දැම්මොත් කීයක් තඹ 50ක් දානවා. රිදී නම 100ක් දැම්මොත් කීය 100 ආවේ? 4 වලක් මේ 4 වලක් 25 නේ. එතන කීයද? 125. පස්තාව 25. මේක නම් මේක 25 ලා වැඩි වුණොත් මේක 25 වෙදි එනවා. නේද? මේ තමයි සම්ම බලු පාතේ මේක තුල් වල පාතේ. එහෙනම් අපි අද කීයද දාන්නේ තඹ? තඹ දාලා කියලා 200 තමයි. එහෙනම් මෙයා 200 වෙලා තියෙනවා. එයා මේ 200 උඩ කීය වෙදිලා දෙනවා? 200 උඩේ පස්තල කීයද? 5 වෙනි කරලා 40. දැන් පස්තල 40 200 ලා අනිවාර්යයෙන්ම 4 කීයද හැමදෙද කීයද? 4ක් එළිය වෙදි ඉන්නවා 200. නේ? 4 වල 5 200 5 40 වෙදලා 200 වල 4ක් වෙදි ඉන්නවා 40. කීයද 160යි. එහෙනම් තඹ ගෑම් 200ක් දාද්දී නේ? තඹ ගෑම් 200ක් දාද්දී රිදී කීයක් දානවද? 160ක් දානවමයි. මේක සාමාන්‍ය හදලා ක්‍රමය. ඔය තුල්ලේ අනුපාත ක්‍රමයෙන් මේක කරන්න පුළුවන්. 4ක් දාද්දී 5ක් දානවා නම් 5 200 වෙනවයි. 5 200 වල කීයද වෙනවද? 40 වෙදි වෙනවා. ඒ අනිවාර්යයෙන් 4ක් 40 වෙදි ඉන්නවා. ඒක 160 වෙනවයි. අපි තමයි අතේ පද තියනවා මෙහෙම හදන්න බෑ. මේ තමයි ක්‍රමයමයි. අපි මේක පුතා ලියා ගමු. ඉතින් මේක ලියා ගන්නකො දියලා මේක ආරියාද. රිදී සිල්වර් කොපර්. කීයදාවද? රිදී 4යි කොපර් 5යි ළමයි. දැන් පහ වෙලා තියෙනවයි. කීයක් දානද තඹ? තඹ ළම 200ක් වෙනවා. මේක 200ක් වෙනවා ළමයි. එහෙනම් 5 200 වෙනවා නම් රිදී කොච්චරද? මේක තව හොයන්න ඕන ළමයි. ඒක මම කොහෙන්ද නැහැ. මම ලේසියෙම වෙනවා. 5 200 වුණා. එහෙනම් කීය ළමයි කී උඩද? 5 200 වල කීය වැඩි වෙලාද? අපි කරන්නේ 200 5ක් බෙදනවා. අයිලා 5ක් බෙදන්නේ. 5ක් කියලා 200යි. දැන් 5ක් කියලා 200 ලා එකක් හොයන්න ඕන. 5ක් 200 ලා එකක් කීයද? 400යි. ඉතින් ඒ වගේම කියන්නේ. ඒ වගේම 4ක්. දැන් 5 2යි මෙතන 40යි. 160යි. දැක්කද එහෙම? 160යි. දැන් මුළු ස්කන්ධය අහලාමයි. කොහොම මුළු ස්කන්ධය අහන්නේ? තව කීයද? තව 200යි. සිල්ල 160යි. 200යි. 160යි එකතු කරනවා. කීයද? 360යි. මේක නම් මේව තමයි හදන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය. සෙකන්ඩ් මෙතන තමයි. මේව හොයන්න නැතුව ඔය මෙහෙම කරනවා. 200 බෙදලා 5යි. අයියේ 5ක් කියලා 200නේ. 200 5න් බෙදුවා එකක් වෙනවනේ. එහෙනම් ඒක වැඩි කරනවා කියන්නේ මුළු සංඛ්‍යාව කීයද? 4යි 5යි. 9යි. 9 වැඩි කරනවා. එහෙනම් 5 තරයි 1යි මෙතන 4යි. 4 ඊව 9ක් 369. එහෙම කරන්න පුළුවන්. මේක ලේසි. ඒ හේතුවයි. මේක න අපි දැන් තඹවල ඉස්සද්දි දීලා තියෙනවා මේ රිදී වල ඉස්සද්දි හෙව්වා. ඒක කෙනෙක් දෙක එකවම ලේසි. එතනයි සාමාන්‍යයෙන් දීලා නැත්තම් මේකම ලේසි. 200 5න් බෙදුවායි 5න් බෙදුවේ 5ක් කියලා 200 එකක් හොයන්න 5න් බෙදුවායි උත්තර 9 වැඩි කරනවා. ඊපස් තමයි 360 එන්නේ. පැහැදිලිද නේද? හරි. අපි යමු එනම් ඒ කොටසේ අවසාන ගානක් බලමු. අස්සාක 6 තමයි. The ratio between carbon, hydrogen, oxygen තමයි. carbon සහ hydrogen oxygen අනුපාත කියන්නේ 2.5 තමයි. ඒකේ දින කියලා මොකද්ද? The mass of the hydrogen. මේකේ ස්කන්ධය. මොකේද? දෙවෙනි එකේ ස්කන්ධය දිනලා තියෙනවා. මේ ලියාගමු. carbon, hydrogen, oxygen. ඊට carbon ලව දෙකක් දාද්දී කීයක් තියෙනවද? hydrogen 5ක් තියෙනවා. oxygen 4ක් තියෙනවා. ඊළඟ මොකද වෙලා තියෙන්නේ මේ? මොකක්ද 250 කියන්නේ? hydrogen නේ. මේක කරා 250 වෙලා. එහෙනම් 5 250 වෙලා. දැන් 5 250 වෙලා අහන්න මොකද්ද? ඔව් සම්පූර්ණයි මුළුමයි බරහරවයි. total weight එක හරනවා. මුළු බර හරියද? total weight එක. මුළු බර. කොරව වෙන බයලා. 5ක් කියන්නේ මෙච්චරයි. එහෙනම් බලන්න 5ක් කියන්නේ 250 එකක් කරන්න ඕන. 5ක් කියන්නේ 250 එකක් කරන්න ඕන. එහෙනම් 250 අපි 5න් බෙදලා එකක් කියවනේ. මුළු සංඛ්‍යාව හඳ බලන්න ඕනේ. මේවා එකක් වුණා. 2 දාන 3 දාන 4. 2යි 3යි sorry 2යි 5යි 7යි 11යි නේ.
පහක් කියන්නේ මෙච්චර නම් මුළු සංඛ්‍යාව කීයද? මේ එකතුව. කීයද? 2යි 5යි 9යි 7යි 7යි 4යි 11යි 11යි වැඩි කරනවා. 5ට 1යි මෙතන 50යි. 50යි 11 550යි. ඒක total weight එක කීයද? 550. අපි නම් ඒ කරපු ගාන හෝම්වර්ක් එක බලලා අපි යමු ඊළඟ භාගවල continuous ratio සංයුක්ත අනුපාතය. එතකොට මේ වගේ කරනකොට අපි කොහොමදන්නේ? A සහ B අතර අනුපාතය කීයද? තුලාරු 4යි. B සහ C අතර අනුපාතය 4:5යි. එතකොට පේනවද මේක කොයි වෙනසක් තියෙනවද? මෙතන වල පේනවලමයි කීයක් තියෙනවද? රාශි කීයක් තියෙනවද? ටර්ම්ස් තමයි. පද ළමයි පද A තියෙනවා, B තියෙනවා, C තුනක් තියෙනවා. තුනක් තියෙනවා දීලා තියෙන මේවයි AB කීයද? 3:4. තුලාරු 4යි. BC 4:5යි. ඔබ දීලා තියෙනවා ඉතින්. AB වෙනම දීලා තියෙනවා, BC වෙනම දීලා තියෙනවා. මෙහෙම තමයි දුන්නාම ඔබ තමයි ඉතින් මේක කරත් එකම දේ තමයි මේක අපි එක පේරියක් පේරි දෙකක් තියෙනවානේ. එක පේරියකින් කරන්න ඕන. ඒ තමයි කියන්නේ සංයුක්ත අනුපාතය කියන්නේ. එක පේරියකින් කරන්න ඕන. අපි ඒකේ හැදීම තව පොඩ්ඩක් බලමු. ඒක බලන්න මේක කොහොමද කරන්න ළමයි. බලන්න මේක ලේසි. AB කීයද 4යි. BC කීයද 5යි. 4:5යි. 3:4 4:5 ළමයි. අපිට තාම පේනවා මේකේ AB 3:4යි BC 4:5යි. අවස්ථා දෙකේම දීලා තියෙනවා කාගේ වගේද? මේ B වගේ දීලා තියෙනවා. එයා කීයද? එක වගේනේ. සමහර වගේ ඉන්නවා ඒක හරිය ලේසි කෙනෙක්ම අපි කියනවා A වෙනම 1:4යි කියන්නේ. මෙතන 3යි. මෙතන 5යි. එන කියන්නේ තුලාරු 4:5යි. ඒ විතර මෙතනමයි දෙක B සමානයි. B වලගේ සමානෙන්ද කෙලින්ම අපි තමයි කෙලින්ම අපි කියන තුලාරු 4:5 කියලා. මෙතන අසමානව තමයි ප්‍රශ්නයක් තියෙනවා. මේ වරු ඊළඟ අවස්ථාවේ දැනග බලන්න 3 4 4 5 දෙකේ B සමාන හින්දාමයි අපිට මේ 4 වෙනවා පොදු වෙනවා. එයා එකක් නියනවා 4 නියනවා මෙතන 3 නියනවා මෙතන 5 නියනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් අපිට පුංචි ඔය හැදිවි බලලා අපි මේ තුත් එකේ අර කීපයක් හදමු. හරි ප්‍රසාක 11. ප්‍රසාක 11 අපේ ඉංග්‍රීසි මීඩියම් බයි ප්‍රසාක 9 තමයි. AB කී අනුපාතය තුලාරු 3:2. ඊපස්සේ BC එකට කී අනුපාතය AB 3:2යි BC 2:5යි. හරි. නාහන මහනමයි ABC අනුපාතය අහනවා. අර ඉස්සලා ගාලා වගේනේ මොකද A B කීයද තුලාරු 2යි. BC කීයද 2:5යි. ඒක මෙයාලා පොදු වෙන්නේ. අපි කියන්නේ පොදු හින්දා දෙකම ලියනවා. මෙතන තුනම ලියනවා. මෙතන පහම ලියනවා. තුලාරු 2:5යි. දැන් බලන්න ප්‍රශ්නාංක 12.
එතකොට මේ ගණිතයේ අපිට ගණිතයේ ගණන් එකපාරම ලියුවා වගේ එකපාරම දැම්මම ප්‍රශ්න එකපාරම ලියන්න පුළුවන් නම් එහෙම ලියද නැත්නම් ගාලින් ගාලා ලියා ගන්න. අර කැමැත්ත කරන්න. එකපාරම ගණන් කො ලියන්න පුළුවන් නම් ප්‍රශ්න නැත්නම් ගාලින් ගාලා you can take one by one. ප්‍රශ්නාංක 12. ඉතින් AB අනුපාතය කියද 4 2. BC කියද 1/5. ඒ මොකද දෙලා තියෙන්නේ? 1/5. බලන්න දෙනවා. AB 4/2යි. BC 1/5යි. දැන් මේක අවස්ථා දෙකේම දන්නේ කාගෙන් කියද? B වලා කියන්නේ. B වලා කියන අනුපාතය සමාන නැහැ නේද පුතාලා? සමාන නැත්තම් මොනවද? සමාන නැත්තම් කරන්න තියෙන්නේ ඒ කරන්නේ එකම දේ තමයි අපි මෙන්න මෙයාව සමාන කරගන්නවා. එහෙනම් මොනවද කොහොමද සමාන කරන්නේ? මතක කරලා භාග්‍ය සංඛ්‍යා කියන්නේ භාග්‍ය සංඛ්‍යාවල ධාරයේ සමාය කියන්නේ මෙතන ඉතින් අපි අනුපාතයේ සමාන කරන්නේ මෙතන දෙකනේ. මෙයා දෙකක් කරන් දෙනවා. මේ සම්පූර්ණ පදේ වල වෙන්න ඕනේ. දෙකෙන් වැඩි කරනවා. මේ සම්පූර්ණ එක දෙකෙන් වැඩි කරනවා. මෙතන සමාන කරනවා. කී දෙක වෙනවද වෙන්නේ? දෙවල 1 2යි. දෙවල 10යි. එහෙනම් දැන් මොකද වෙන්නේ? අලුත් අනුපාතය යනවා. AB කියද 4/2යි. BC කියද 2/10යි. දැන් මොකද වෙන්නේ? මෙයා සමානින් උත්තරේ මෙහෙද 4/2/10යි. තේරුණාද? 4/2/10යි. ඔය තායික බලමු. ප්‍රශ්නාංක 13 බලමු. AB යේ අනුපාතය 3/7යි. BC අනුපාතය තමයි කියද 4/3යි. හරිද? AB කියද 3:4. B/3 4:3. හරි. දැන් මේක කොහොමද සංයුක්ත අනුපාතය හොයන්නේ මේ? B වල අනුපාතය සමාන නැහැනේ. සමාන නැත්නම් අපි මේ සම්පූර්ණ පදය බලා වෙන්නේ. අපි දෙකේ වැඩි කරමු. අයි දෙකේ වැඩි කරන්නේ. විතර 8නේ. විතර 2 4 විතර තව 8 වෙන්නේ. එලා කිය දෙවල 4 8යි. මේ කීයද? දෙවල 3 6යි. එතන මොකද වෙන්නේ? AB කියන්නේ කීයද? 3/8යි. BC කියන්නේ 8/6යි. දැන් මොකද වෙනවයි? මෙයා සමානයි 3/8/6යි. ඔන්න සංයුක්ත අනුපාතය. කොහොමද කරන්නේ? බලන්න දීලා අවස්ථා දෙකේම දීලා B වල අනුපාතය සමාන නැති හින්දා අපි කරන්නේ 8යි 4 ළමයි හොයනවා මොකන්ද? ගුණාකාරය හොයනවා. LCM හොයනවා. එහෙනම් 8යි 4යි පොදු හරේ 8නේ. 8 වෙනද නම් 4 දෙකේ වැදගත් තමයි 8 වෙන්නේ. එහෙනම් 7 3 8 එහෙම තියනවා. 4 3 අනුපාතය දෙකේ වැදගත් කියන්නේ දෙවල 4 8යි දෙවල 3 6යි. එහෙනම් දැන් මෙතන දැන් අවස්ථාව දෙකේම සමානයි. සමානින්ද කිරීම 3/8/6. අපි යමු ඊළඟ ගානට. ප්‍රශ්නාංක 14. කීයද අනුපාතය 5/14? AB කියද A/B කීයද? 3/2යි. BC කියද 3/5යි. AB කියද 3/2යි. BC කියද 3/5යි. ඉතින් බලන්න මෙතන අවස්ථා දෙකේම දැන් B වලා කියන්නේ. මේ B සමානද? සමාන නැහැනේ. එහෙනම් මොකද කරන්නේ සමාන නැත්තම්? අපි මොකද කරන්නේ සමාන නැත්තම් කරන්නේ මෙහෙමයි. අපි කරන්නේ මේ දෙක සමාන කරනවා. දැන් what is LCM of 2 and 3 තමයි. දෙකේ තුනේ කියලා පොදු හරය ළමයි. 6නේ. ඔව් නැත්නම් මෙහෙමයි. නැත්නම් බේසික් කරන් තියනවා. මම බේසික් කරන්නේ. අපි කරන්නේ මෙහෙමයි. මෙයා ළමයි මෙයාව තුනේ වෙයි කරනවා. මෙයාව දෙකේ වෙයි කරනවා. අයි එතකොට 2 වල 2 6 වෙනවා, 2 වල 3 6 වෙනවා. දැක්කද? දෙකේ තුනේ පොදු හරය 6 නේද? දෙක තුනේ වෙයි. දෙන්න මාරු කරලා වෙයි කරනවා. දෙක වෙයි කරලා 3 තුනේ කරලා දෙකේ. දෙන්න මාරු කරනවා. දෙකේ තුනේ පොදු හරය 6නේ. එහෙම නැත්නම් දෙක තුනේ වෙයි කරනවා. මේ තුන මේ දෙක වෙයි කරනවා. ඒක කීන වෙදලා වෙන්නේ 2 වල 3 9/6යි. එතකොට 2 වල 3 6/10යි. දැන් කොහොමද මේ B වල අනුපාත සමාන වුණා. එහෙනම් A කීයද එහෙනම් A 9යි B කීයද 6යි C කීයද 10යි. පෙරලාද එහෙනම් 3/2යි 3/5යි. මේ දෙක සමාන නැහැ. නැතිනම් අපි කරන්නේ තුනේ දෙකේ තුනේ පොදු හරය 6නේ. 6ෙන් දෝන නම් දෙක තුනේ වැඩි කරනවා. 2 වල 3 9යි 2 වල 2 6යි. පස්සේ මේක කරනවා දෙකෙන්. 2 වල 3 6යි 2 වල 5 10යි. එහෙනම් පොදු අනුපාතය කීයද? 9/6/10යි. පැහැදිලිවද? හරි. දැන් මේ ගාමේ හදපුවම ලේසි කරලා කියලා දෙන්නම්. මේක පොඩ පෑනේ දෙවි කම කියන්නේ
මෙතනම තමයි සෙකන්ඩ් මෙතන තමයි. දෙවෙනි ක්‍රමය නම. මේක ලේසි වලට. අපි කියනවා මෙන්න මේ ක්‍රමය කියලා කියනවා. මොකද නම 6 set කියලා කියනවා. හොඳ 6 set කියලා කියනවා. අයව දෙහි ලියමු කියලා ඉස්සරහම උදාහරණ වල අම්මලා මේ මැෂින් මහද්දී ඉවරලා මෙහෙම මහනවා. මෙන්න මෙහෙම මහන්නේ. මේක මම කියන්නේ මේ 6 set කියලා කියනවා. අම්බරහට අහවල කරමයි. සමේර මේ මැෂින් හරි ජනප්‍රිය ආපු ගානේ හරි ජනප්‍රිය තමයි. දැන් මෙතන අපි තමයි ඒ වගේ තමයි හදින්නේ. මෙයා මෙහෙම මෙයාගේ වැඩි කරනවා. ඊපස්සේ මෙයාගේ තුන දෙවෙනි කරන දෙකේ. දෙක වෙනි කරන පහෙන්. ඒ තමයි ක්‍රමය. මහන්ද තුන වර 9. ඊපස්සේ 2 වර 2 6යි. දෙවරක් 3 10යි. ලේසිනේ. ඔව් ඒකම ලේසි. අපි අර වෙලේ මහසින්න ඕනේ නැහැ. ඉතලා මේක තුනේ වෙලේ කරනවා මේ දෙක වෙලේ කෙරුවා. නේ තම සෙකන්ඩ් සේම් නේ මම මේක කියලා 6 set කරනවා. 2 වර 3. 2 වර 2. 2 වර 3 9යි. 2 වර 2 6යි. දෙවරක් 5 10යි. එහෙනම් මේකට මේක කරලා කරලා පුදුමනේ මේක ලේසිනේ. අර ඔය දුක්පිටින් ඕනේ නැහැ. අපි ඔය ඊළඟ කාලේ බලන්න දෙනවා. අර වදන 4 ආරු 3. එයා 4 ආරු 1 ළමයි. දැන් කොහොමද වෙන්නේ? සීරි පිටි. මෙතන කවුද? බාගරි. මේ ගානවල මෙතන වෙනසම තමයි මැංගෝ, ඇපල්, water. 4:3, 4:1. හරි. බලන්න. අපිට යමු මොකද්ද? 6 set යමු. 6 set. මොකද්ද? 4 වර 4 16යි. 4 වර 3 12යි. 2 වර 1 3යි. එතන යන්නේ 4 times 4 16, 3 times 4 times 3 12, 3 times 1 3. එතන කියන්නේ නම් 4 වර 4 16යි. 16 ව 4 sorry 4 මෙහෙමනේ 30ක් නමයි. 4 4ෙන් 16යි. 4 3ෙන් 12යි. 3 1ෙන් 3යි. එහෙනම් 16 ආලු 12 ආලු 3. පස්වාග එක. දෙකෙන් පහ දාන්නේ. දෙකේ හදනවා සම්පූර්ණ බල ළමයි 620 ළමයි. ටෝටල් මේක තමයි. සම්පූර්ණ බල 620 නම් පිටි කොච්චරක් තියෙනවද? එහෙනම් මුළු බල 620 ළමයි. එහෙනම් මේ කියන්නේ මුළු බල ටෝටල් වේට් එක කියන 620 ළමයි. 620 ළමයි අහන්න මොකක්ද නේද? පිටිවල ස්කන්ධය අහනවා. නේද? අහන්නේ පිටිවල ස්කන්ධය අහනවා. පිටිවල බල. මොකද මේ 620 කියන්නේ? සම්පූර්ණම සමානයි. මුළු සේර එකතු කරවයි. බලන්න දෙනවා කීයද මේ එකතුව? 16යි 12යි 27යි 31 කරවයි. එහෙනම් මුළු සේර එකතු කීයද? 16 දල 12 දල 3. කීයද 31 කරවයි. 31 කියන්නේ 620 සම්පූර්ණ බලනේ. නේ 12යි 16යි 12යි 3යි සම්පූර්ණ වේට් එක. ටෝටල් වේට් එක. ඒ තමයි 31ක් විතර. ඒක 620ක් කියන්නේ 620 31 බෙදනවා. අයි හේතුව තමයි මුළු බල තමයි 620. ඒක තමයි මේ තමයි කොටස මේ මුළු සේම මේ කොටස් වල එකතුව 31. 620 31 බෙදලා වැඩි කරනවා කියද පිටි කියද? පිටි 12යි. 12යි වැඩි කරනවා. කීයද 600? 31 විතර 1යි බෙදලා 60 20යි. 20 12 කීයද? 240යි ග්‍රෑම්. 240යි ග්‍රෑම්. මෙතන අපිට එහෙමමයි තේ මාස තරක ලියා ගන්න අපිය තියෙනවා. පැහැදිලිද? අයි 620 31 බෙදුවේ. 620 බෙදුවේ 16 බෙදන්නේ සීනි වල ස්කන්ධය 620 නම්. 620 තුලින් මේ 12 බෙදන්නේ පිටි වල ස්කන්ධය නම් 620. 620 තුලින් බෙදන්නේ ඒක භාගයෙන් වල ස්කන්ධය නම්. අයි 620 31 බෙදුවේ. 31 කියන්නේ මුළු ස්කන්ධය. මුළු එකතුව 16 දල 12 දල 27 31 මේක 31යි 620 බෙදුවේ මුළු එකතුව තමයි 31 මේ තියෙන මුළු බලනේ මුළු බල 31යි ඒක 31න් බෙදුවේ 620. හරි අපි එලා ඒකේ හෝම්වර්ක් එක බලමු බලලා අපි යමු ඊළඟ මාතෘකාවට.
ඔතන ප්‍රස්වාහක 19 වෙනවයි. අපිට බලන්න මාතෘව දැක්කා සමහර මාතෘව වලයි. සමහර කාලය වෙනස් තමයි බුදුරා. same different about and same type of period තමයි. කාලය සමානයි නමුත් යෙදු බුදුරා සමානයි. මේ වගේ මේ කවල් කියේ කියනමයි මෙච්චරක් ඉදවුවා. තවසේ 120 120,000ක් දැම්මා. අබල ධම්ම කියන්නේ 80000යි. ඒක දෙන්නම දාලා තියෙන්නේ ජනවාරි 1 වෙනිදාමයි. මේක අපිට අලුත් දෙයක් තමයි. අපි ඉස්සරහ කරන සංයුක්ත අනුපාතය මේකයි අතේ පන්ති විතරක් තියෙන මාතෘකාව. මේකට ආය පාන ඇත්තෙත් නෑ මේක. ඒ හින්දා කරන මේ කාර්ය සමානයිනේ. දෙන්නම මේ නම ව්‍යාපාරයේ සම්බන්ධව ජනවාරි 1 වෙනිදාමයි. දැන් සමහර ගණන් තියෙනවා මේ එක්කෙනෙක් සම්බන්ධව ජනවාරි මාසේ පස්සේ මේ අනිත් එක්ක සම්බන්ධ වුණේ අනිත් මාසේ. අපි ඒක මේ ඊළඟ මාතෘකාව සාකච්ඡා කරමු. මේ මාතෘකාව සාකච්ඡා කරන්නේ කාර්ය සමානයි. ඉතින් ලාභය තමයි කීය හම්බුණාද අවුරුද්ද අවසානයේ 60000 හම්බුණා. හරි. ඒක තමයි මෙහෙමයි. මම මෙහෙමයි මේ වගේ ගාලා දුන්නාම මේ වගේ වගුව මේ වගේ වගුව අපි ගහ ගන්නවා. ඒක ලේසි. මේ වගේ වගුව ළමයි තමයි ලේසි. කවද මේ තමයි සාරාංශය ළමයි. හරිද? මොකද නම මෙතන කමල් ඉන්නවා. කමල් ඉන්නවා මෙතන ඉන්නවා අමල් ඉන්නවා. හරි. එහෙනම් අපි බලන්න කමල් කීයක් දැම්මද? කමල් දැම්මා 120,000ක් දැම්මා. අමල් කීයක් දැම්මද? 80000ක් දැම්මා. හරි ලේසි නම් මේ වගුවර කොහොමද ලේසි? 80000ක් දැම්මා. කාලය කීයද? මෙයා කීයද? ජනවාරි 1 වෙනිදා. මෙයා ජනවාරි 1 වෙනිදා. නේද? ජනවාරි 1 වෙනිදා. අපි මොකක්ද? කිතින් නියනම් ජනවාරි 1st. ජනවාරි 1st. ජනවාරි 1 වෙනිදාමයි. බලන්න දෙන්න. වසර අවසානයේ තමයි මේ රුපියල් 70000 හම්බුනේ වසර අවසානයේදී. වසර අවසානයේ කියන්නේ මාස කීයද කාලේ? කාලේ මාසෙන් ගත්ත මාස කීයද? 12යි. මෙයත් ජනවාරි 1 වෙනිදා මෙයත් ජනවාරි 1 වෙනිදා. මෙයා කියේ කාලේ 12යි. දෙන්නාගේ කාලේ 12යි තමයි. එකම සමානයි. එහෙනම් අපි දැන් මේක අනුපාතය හොයන්න බෑ. මුලින්ම ප්‍රශ්නය අහන්න මොකද්ද? දෙදෙනා අතර ලාභය බෙදීතු අනුපාතය තමයි. අනුපාතය හොයන්න තමයි අපි අනිවාර්යයෙන්ම කාලය සහ කීයක්ද මුදල දෙකම සලකන්න වෙනවා. යෙදූ මුදල සහ කාලය. We have to consider the amount of investment and the time period. This is the most important area. amount එක අපි දැනගන්න ඕන, time එක දැනගන්න ඕන. ඒක අපි මේ ඇයි එහෙම දැනගන්නමයි අපි කරන්නේ මෙහෙමයි. මේ amount එක මේ time එකෙන් වැඩි කරනවා මේ amount into time. ඒක තමයි 120,000 වැඩි කරනවා කියන්නේ 12යි. මෙතන එහෙමයි amount එක වැඩි කරනවා time එකෙන්. amount එක කරනවා time එකෙන්. ඊට එන 80000 වෙයි කියන්නේ 12යි. අපි ඒක වෙනම ලියාගමු. ප්‍රශ්නාවක් එක. එහෙනම් කියනවා එන්නේ අපි දැන් අමල් සහ නම කබල්. කබලුයි අමලුයි නමයි. කබල් කොහොමද එන්නේ? 120,000 12 වැඩි කරනවා. අමල් කොහොමද? 80000 වැඩි කරනවා 12 නමයි. දැන් මේක තමයි ලේසි නමයි. ඇත්තට මේක නම් මෙහෙම 12 වැඩි කරන්න ඕනේම නැහැ. ඇත්තම ඕනේ නැහැ. මම මේක දුන්නේ මම මේක ආලම තේරුම් ගන්න ඕනේ ඉඳලා. ඒ තමයි මේක ඕනේ නැහැ. ඒක 2 12 ළමයි මේක අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය නැහැ තමයි. එකම කාල පරිච්ඡේදය ළමයි. same type period. එහෙනම් මේ 12 ඕනේ නැහැ. කිලින්ම ළමයි අපි මෙන්න මේක දාමු. ඊදෙනා පොර මෙතන අපිට 12 ළමයි අපිට 12 ළමයි අපිට හිතුව දැම්ම කියලාමයි. ආ 12 දැම්මා. කොහේද 12 දැම්මාම? නේද? මේ 12 විතර කැපෙනවා නේ. කැන්සල් වෙනවා නේ. ලේසියෙම කැපෙනවා. ඒ ළමයි දාන්න ඕල්ලා කිව්වේ ඒ හින්දා ළමයි. අපි විදිහට දාමු. මේක ආරම්භ අවස්ථාවේ ඉඳන් දැන් බලමු කියලා 120,000 ළමයි. 120,000 80,000. කියන්නම සරලම ආකාරයෙන්. බිඳුරු බිඳුර කැපෙනවා. මේ බිඳුර කැපෙනවා. 12යි 7යි නේ. 12යි 7යි. කීයේ මෙතන 12ද 4 ඒවා 3යි මෙතන 2යි. එහෙනම් මොකක්ද එහෙනම් මෙතන අනුපාතය? තුලාලු 2යි. හරි. සමතා ගන්නවා අනුපාතය හෙව්වා. කීයේ තුලාලු 2යි. කීයේ what's the profit end of the year? වසර අවසානයේ කීයද හම්බුනේ ලාභය? 60,000 රුපියල් 70,000 ළමයි. එහෙනම් වෙන්නේ උනේ 70,000 බයි කවල කීයක් හම්බුනේ? මේ තුලාලු දෙකනේ. තුලාලු දෙක නම් මේ කබල්. මේ අමල් ළමයි. එහෙනම් කවද කීයක් හම්බුනේ ළමයි? 5න් 3යිනේ. 5 ආය කොහොමද? 3යි 2යි 5යි. 5න් 3ක් කබලද? 5න් 2ක් අමලද? එහෙනම් මේ කොහෙන්ද උනේ? සම්පූර්ණ 70,000නේ. 70,000
කී 3යි 2යි 5න් බෙදනවා. 5න් බෙදලා ඉන්නේ මේ සම්පූර්ණ ලාභයනේ. 60 5න් බෙදලා කමල හම්බුණා 3. 3 වෙයි කරනවා. කීයද? 5 සලා 1යි මෙතන 12000 නේ. 12000 වතුර කියේ රුපියල් 36000යි. එහෙනම් කමල 36000යි. දැන් දිවාද පුතේ කෙලින්ම 60000න් කෙලින්ම දිවාත කමල දුන්නා 36000. එහෙනම් අමරද මේ ලැබෙන මුදල මේ දිවාත ලැබෙන මුදල හඳුනනවා. දිවාත අමරද මෙතන. අමරද දිවාත කොටේ කොරේම ලාභ දෙවලස් කරනවා අමරද. කියලා වයිද රුපියල් 24000යි තමයි. මේක වර මෙහෙම වරද පුළුවන්. 60000 පහෙන් බෙදලා දෙකේ වැඩි කරන්න පුළුවන්. මේ උත්තර වෙනවා. 60000 පහෙන් බෙදලා තුනෙන් වැඩි කරේ අමල ගන්නනේ. දෙකේ වැඩි කරේ අමල ගන්න. හරි. මෙතන මේ අපි හැදුවේ ටයිප් පීනෙන් දෙක සමාන වෙන එක. දැන් අපි දැන් බලමු වෙන ඊළඟ මාතෘකාව අවසාන මාතෘකාව කාලය අසමානයි. දැන් මෙතන විදු බුදල අසමානයි කාලය සමානයි. දැන් අපි දැන් කරන්නේ විදු බුදල අසමානයි කාලය අසමානයි. බලමු මේ වගේ කරා හදන්නේ කොහොමද කියලා. ප්‍රශ්නාංක 20 බලන්න. හැමෝටම කියවන්නේ. අපේ සිංහල මීඩියම් බයි ප්‍රශ්නාංක 20. ඉංග්‍රීසි මීඩියම් පුතාලගේ ප්‍රශ්නාංක බලන්න 18. question number 18. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. හරි. මේක බලන්න A හා B කියලා ළම දෙන්නේ ව්‍යාපාරය ආරම්භ කරනවා. A ධම්ම කියන්නේ 60000. B ධම්ම කියන්නේ 80000 ළමයි. A ජනවාරි පළවෙනි දවසේ ව්‍යාපාරය ආරම්භ කෙරුවා. ඊට පස්සේ මාස 4ක් ගියේ පස්සේ after 4 months B join. හරිද? මුලින්ම he start the business on 1st of January. හරි. ඊපස්සේ after 4 months ළමයි මේ 80000 දැම්මා. end of the year ළමයි අවසානයේ කීය හම්බුණා අවසානයේදී. උපර 50000 ලාභය හම්බුණා. ඒක කවුද A B නේ? ඔය මේක ප්‍රෝ වෙනවද? A B. A කීයක් දැම්මද? 60000යි. amount එක. B කීයක් දැම්මද ළමයි? 80000යි ළමයි. මෙයා ජනවරි 1 ළමයි. මෙයා ළමයි after 4 months නේ මාස 4කින් පස්සේ ළමයි. මාස 4කට පසු. after 4 months ළමයි. එහෙනම් මේ time එක කියන ළමයි මාස අවසානයේනේ. එහෙනම් මාස අවසාන මාස 12යි ළමයි. මාස 4කින් පස්සේ කියන ළමයි නේ. කී මාස? 8යි නේ. 8 months. මාස 4කින් පස්සේ ළමයි. එහෙනම් මුදල වැඩි කරනවා කාලයෙන්. මෙයා වැඩි කරනවා, මෙයා වැඩි කරනවා මෙයාගෙන්. කීයද? 60000 වැඩි කරනවා 12යි. ඒ වගේම 80000 වැඩි කරනවා කියන්නේ 8යි. හරි. දැන් අපි බලමු එහෙනම් දෙදලා තමයි ලාභ විදිහ අනුපාතය හරවලා. එහෙනම් මේ A මේ B. ඔතන බලන්න 60000 වැඩි කරනවා 12යි. 80000 වැඩි කරනවා කියන පුතේ 8යි වැඩි කරනවා. දැන් මේ කපන්න කොහොමද බලන්න? කොහොමද කැන්සල් ළමයි? මේක කැන්සල් වෙන්නේ. අපි බලමු මෙතන කොහොමද සීරෝස් ආදේ 1 2 3 4. මෙතන 1 2 3 4. මෙන්න ක්‍රියාත් කරද මේකේ 4යි මේකේ 4යි. ඒක කෙලින්ම මේ 4 මේ 4 කපමු.
කෙලිම කැපෙනවා. ඊළඟ ඉස්සර අපි බලමු. කී හැවෙනද 12? 72යි. 8 times 8 64. in simplest form තමයි. සරලමාකාර කියන්නේ. මේක දෙකම කීයද දෙන්නේ? අතෙන් බෙදනවානේ. කී අතවර 9යි. අතවර 8යි. එතන කීයක් කොහොමද? 9 and 8. what's ratio? simplest form තමයි. මෙච්චර තමයි කාලයක් ගියා තමයි අවසානයේ මෙයාට රුපියල් 9ක් දෙදි මෙයාට 8ක් දෙනවා. 9ක් දෙදි මෙයාට 8ක් දෙනවා. වැඩිපුර හම්බෙන්නේ ඒක. දැන් මොකක්ද අහන්නේ එහෙනම්? ඕල් ලැබු ලාභය වෙනම හොයන්න ඕන. එහෙනම් බලමු එහෙනම් ඉස්සරහම බලමු A. A ගේ ලාභය. කොහොමද A ගේ ලාභය තමයි 51000 ලාභයි. 51000 කියන්නේ මුළු ලාභයනේ. කී බෙදන්නේ? මුළු ලාභය කීයද? 8යි 9යි කීයද 17යි. දැන් අපි මෙතන තමයි A ගේ ලාභය ආවොත් තමයි 9 බෙදන්නේ. B ගේ ලාභය දුන්නොත් තමයි 8 බෙදන්නේ. දැන් මෙතනදී තියෙන 51000 කියන්නේ සම්පූර්ණ ලාභය. දැන් දෙක එකතුව 9 7 17යි. 17 මෙතන වෙයි කරලා කීයද? 9යි. කී 17 ඒවා 1යි 3යි. 3000 වෙලා මෙයා රුපියල් 27000යි. දැන් B ගේ ලාභය හදු කොහෙනද බයි? 51000යි අනුහොලා කියන්නේ 27000. කී 27000 දුරන්නේ රුපියල් 24000යි. යා මෙයා 27000 මෙයා 24000. බලන්න මේ උත්තරේ චෙක් කරලා බලන්න බලන්න 27000යි 24000 අපි බලමු අනුපාතයම සමමාකාර ලියලා බිඳු කැපෙනවා. මෙයා A මෙයා B මෙයා කැපෙනවා කීයද? 27 24. divide by 3 නේ 9යි කීයද 9යි. අයි දැක් කරේද? මෙයා සමාන වෙනවා. හදිසියෙ මේක සමාන වුණා කියන්නේ මේ උත්තරේ වැරදි. දැක් කරේ ගණන් කරේ ඒ තරම් මොන තරම් පහසු විෂයක්ද නේ? අර පුතා අපි යමු එහෙනම් අවසාන ගානට යමු එහෙනම්. අපි දැන් ඉන්නේ අවසාන ගානේ. පුතා හරදාපුතේ දැන් පුතා මේ අපේ වීඩියෝස් තමයි පුදින්න බය යනවා. මේ වෙද්දී අපේ සෑහෙන හත්ය බලනවා. දැන් 50000 විතර අපේ ලංකාවේ හත්ය බලනවා. ඒ පුතා මම සන්තෝෂයි. පුතා හැමෝම තමයි මේ වීඩියෝ බලලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න තමයි. ඒක කරන ලොකු උදව්වක්. පුතාලා ඒ ලයික් කමෙන්ට් කරමින් අපේ වීඩියෝ එක තව ටිකක් මේ හොඳට මත් වෙනවා. තවදාත් සබ්ස්ක්‍රයිබ් එක ගාලා තවද වැඩි වෙන්න ඕන. ඉතින් හැමෝම හැමදාම කියනවා ඒ පුළුවන් තරම් කට්ටිය කියලා තවද අයියලා කරලා කියලා පොඩ්ඩක් ඒ සම්බන්ධ පුංචි තව පොඩ්ඩක් වැඩි කරලා ගත්තා හොඳයි තමයි. එහෙනම් තවද පුතේ වර පුතේ මේ වීඩියෝ වල ඩවුන්ලෝඩ් කරන්න එපා. ඩවුන්ලෝඩ් කරද්දී ලොකු GB ප්‍රමාණයක් කැපෙනවා. ඒ වගේම පුතාලා ස්පේස් අඩු වෙනවා. කම්පියුටර් ස්පේස් අඩු වෙනවා. ලැප් එකේ මේ ස්පේස් අඩු වෙනවා ෆෝන් එකේ. ඒක අර පුතා 260 පැකේජ් එක දාපුවාම බස් සෑහෙන කාලේ මාසයක් ෆ්‍රී වරද පුරනවා. අන්ලිමිටඩ් තමයි. ඒක ලේසි වරද ඊන මාසේ ආයෙ 260 දාලා මාසේ වරද පුරනවා. නැත්නම් data ළම ජම්බුනමයි එක GB ළම දෙකක් තුන ළමයි මේ ඩවුන්ලෝඩ් කරද්ද 200 විතර යනවා. 150 200 විතර යනවා කියන්නේ. ඒක අර පාඩුයි. හරි. බල අන්තිම ගානමයි. මෙතන සාරාංශය. මොකද්ද? පෙරළ මහතා කීයක් දැම්මද? 120000. සිල්ල මහතා ලක්ෂයයි. කාලේ මෙයා ජනවාරි පළවෙනිදා මෙයා අප්‍රේල් පළවෙනිදා. මේක දීලා තියෙන්නේ සිල්වා මහත්තයා ලාභ දිනේ. සිල්වාගේ ලාභය කියලා තියෙන්නේ. මුල් ලාභය නෙමෙයි. සිල්වාගේ ලාභය. අපිට දෙන්න මේක මේ වගු පුරෝ මේනවා. කවුද ඉන්නේ? ඉස්ස පෙරලා ඉන්නවා. ඊපස්සේ සිල්වා ඉන්නවා. කියලා ධම්මක් පෙරලා කිය ධම්මද? සිල්වා මහත්තයා 10000ක් ධම්මා. දේක්ලව කාලයමයි මෙයා ජනවාරි පළවෙනිදා. මෙයා අප්‍රේල් 1 ළමයි. මෙයා අප්‍රේල් පළවෙනිදා ළමයි. එයා කාලේ ටයිම් කියනමයි වසර අවසානයේ එනවා මාස 12යි. මෙයා තමයි අප්‍රේල් 1 කියන්නේ. අප්‍රේල් 1 අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස 9යි. ඒ සමානමයි අප්‍රේල් කිව්වහම මාස 8යි කියලා ගන්නවා. එහෙනම් අප්‍රේල් 1 ළමයි අප්‍රේල් 1 කියනමයි මාර්තු අවසානයේ ළමයි. එහෙනම් මාස 3යි කැපෙන්නේ. එහෙනම් මාස 9යි. එහෙනම් කොහොමද හරියනම් මෙයා 12120 වැඩි කරනවා 12යි. ඒ වගේම 10000 වැඩි කරනවා 9යි. අපි අර දැන් ඒක හොයමු වෙනවා ලැබෙන අනුපාතය හොයමු වෙනවා. මොකද හොයන්නේ 120000 12යි වැඩි කරලා ඒ අනුපාතය තමයි පෙරළ මහත්තයා. ඊපස්සේ සිල්ල මහත්තයා ඉන්නේ ලක්ෂය වැඩි කරලා කියන්නේ 9න් වැඩි කරනවා. ඒක කැපෙන්නමයි. කැපෙන්නේ බිඳු කියක් බිඳු මෙතන 4ක් තියෙනවා. මෙතන 5ක් තියෙනවා නේ. මෙතන 4ක් කියලා 5ක් තියෙනවා. මේ 4 මේ 4 හොමු. බිඳු 4ක් කැපෙනවා. මෙතන බිඳු 4ක් කැපෙනවා. කියන්නේ 12 14144යි. 10 වරක් 9 90යි. හරි. මේ සිම්පල්ස් ප්‍රොබ්ලම් එක මේක සමමාකාර කී දෙන්නමයි.
සමමාකාරයෙන් මේක කීය බෙදන්නේ? අපි නම් මේක බෙදමු 6 බෙදලා බලමු 6 බෙදලාද? 6 බෙදලානේ. 6 කීවෙන්නේ 20 17 බෙදලා 6ව 2යි 26යි නේද? මෙතන 6න් 15යි නේ. හරිද? 15යි. හොඳයි. දැන් 26යි 15යි. දැන් මේ තමයි අනුපාතය. අපි යමු වෙන ප්‍රස්තාව දෙක. මේකේ අවසානයේ ගත්ත මොකද්ද? අනුපාතය කියන්නේ 26 අනු 15. එහෙනම් පෙරණ මහත්තයාට 26ක් හම්බෙද්දී සිල්ව මහත්තයා හම්බෙලා කියන්නේ 15. දැන් වැඩිපුර හම්බෙන්නේ කාටද? හම්බෙන්නේ පෙරණ මහත්තයාට. සිල්ව මහත්තයා හම්බුන ප්‍රමාණය කීයද? 125,000 තමයි. 125,000 ඉන්න ඕනේ 26 කෙනෙක්ද 15 කෙනෙක්ද? yes very good. 125,000 ඉන්න 15 කෙනෙක්. මෙයා ළමයි හොයන්න ඕනේ. එහෙනම් අපි අහල මහන්දේ නම් පෙරණ මහත්තයා ළමයි ලැබුණු ලාභය. පෙරණ මහත්තයාගේ ලාභය. කීයද ඒක? 125,000 අපි ළමයි ඉස්සරහ කරේ 26යි 15යි එකවල ලැබෙනවා බෙදිය ළමයි. දැන් එහෙම බෙදන්නේ නැහැ. ඇයි ඒ? 125,000 කියන්නේ මුළු එක නෙමෙයි. මොකද 125,000 කියන්නේ සිල්ව මහත්තයා විතරයි. පෙරළ මහත්තයා මේ ලාභය දුන්නොත් තමයි 26 බෙදන්නේ. සම්පූර්ණ ලාභය දුන්නොත් තමයි 26යි 15යි 41 බෙදන්නේ. මේ බෙදී දින තියෙන්නේ පෙරළ මහත්තයා සිල්ව මහත්තයා ලාභය. ඒලා සිල්ව මහත්තයා කියන්නේ 15යි. එහෙනම් 125,000 15 බෙදලා වැඩි කරනවා පෙරළ මහත්තයා කියන්නේ 26යි. එහෙනම් 125 කියන 15 වෙනවයි. ඒක කරාම කීයක වෙයි? තුනෙන් කැපෙනවා 2 වරක් 5යි. මේ කීයද? 5න් කපෝනේ. 5න් තුන 5 වරක් තුන මෙතන 25000යි. 25000 මේ තමයි කැප මේ තමයි සුළු මේ තමයි මේ හරිය කැපෙන්නේ නැහැ සරල උත්තර එන්නේ. 25000න් 26 වැඩි කරලා තුනෙන් බෙදන්න ඕන. දශම උත්තර එන්නේ ප්‍රශ්න නැහැ ළමයි. දශම උත්තර එන්න පුළුවන්. 25000 26 වැඩි කරලා තුනෙන් බෙදන්න උත්තරේ එනවා. බලමු කී උත්තරේ කියලා බලමු චෙක් කරලා. එතන මේ වගේ ගාලා 216,666යි 757යි. හරි මෙහෙම පුදුම ගාලා ඉන්න පුළුවන්. සමහරවයි අර වගේ ළමයි සම්පූර්ණ රවුන්ඩ් ගාලා ඉන්නේ නැහැ ළමයි. මේ වගේ කරපුවා ඉන්න පුළුවන් ළමයි. හරි. එතන පුතේ පාඩම අවසානයි ඉතින් තේරුණා ළමයි. මේකට සමහර බහරවයි මේ අනුපාතයේ ගාලා එනවමයි. අනුපාතික අනිවාර්යයි. එතන මෙහෙමයි. මම මේ වගුව ළමයි ගහන්න ඕනේ නැහැ ළමයිනේ. තේරුණා වගුව ගහන්නත් මම ඔය කිසි කෙනෙක් කියලා දෙන්නම්. අපි ඉතින් මේ පාඩම ලවත්තුමු. වගුව ළමයි ගහන්න ළමයි කියලා වෙලාව වෙලාවක් කරමු දෙන්න. දැන් මේ හැම වක්තියක් අරක්ෂා මේ කියන ළමයි මේක උඩේ තියන්න කරා මේ වදයන්නේ. සමහර ළමයි මේ වගුව සම්පූර්ණ උඩේ තියන්නේ. ඒක ළමයි අවශ්‍ය නැහැ. මේ තමයි ඩේසි ක්‍රමයයි. ඊට මේ බලන්න මේ සාරාංශය බලන්න පෙරණ මහත්තයා 120,000 දැම්මා. සිල්ව මහත්තයා කියන්නේ ලක්ෂයක් දැම්මා. අර මෙතනට 120,000 දාගන්නවා. මෙතන දාන්න කියද ලක්ෂයක් දාගන්නවා. හරි. අපිට බලන්න පස්සේ දැම්මයි පස්සේ අපි දැන් පස්සේ අපි දැන් අර කාර්යය දාන්න ඕන. කාර්යය තමයි මෙයා ජලවායු තමයි එකනේ. එහෙනම් මෙයා 12 වෙලි කරනවා. 32 දැම්මා. අපේ දෙකම ළමයි පන්ති වගේ කීයද? මාස 9යි. 9 වෙලි කරනවා. ඒ ඇති නමයි. මේ වගුව අත්‍යවශ්‍ය නැහැ ළමයි. වගුව දැම්මේ මුලින්ම තේරුම් කරගන්න ඕනේ ඉඳලා. ඒ වගුව තේරුම් ගත්තේ හින්දා මේ ක්‍රමෙ ලීසි. දැන් මේ හර කපලා ගියාම අවසාන උත්තරේ අර 26 අරු 15 වෙනවා. මේ තරම ලීසි ක්‍රමයමයි. දැන් මේක හොඳ පුරුදු වෙන්න පස්සක් නැහැ. හරිද? පෙරණ මහත්තයා 120,000 දැම්මා. සෙල්ල මහත්තයා ලක්ෂයක් දැම්මා. මෙයා ජලවායු පරිවිද 12යි. මෙයා අප්‍රියල් එකේ ඉන්න මාස 9යි. මේක ලේසියනේ. ඊට සෙල්ල මහත්තයා මේ 15 කියන්නේ සෙල්ල මහත්තයා 225,000 15 බෙදන්නේ ඒ හින්දායි. මොකද සෙල්ල මහත්තයාගේ ලාභයෙන් හින්දා. මේක වැඩි කරනවා 26යි. මේනේ පෙරණ මහත්තයාගේ ලාභය. පැහැදිලිනේ? හොඳයි. ඒකවත් තේරුම් ගන්න ඕනේ. බලන්න ඕන බෙදන්නේ කීයද කියලා බලන්න ඕන. 15 වෙනිද 26 වෙනිද නැත්නම් 41 වෙනිද? අයි 15 බෙදුවේ දීලා සෙල්ල මහත්තයාගේ හින්දා. පෙරණ මහත්තයා ලාභය දුන්නොත් 26 බෙදනවා. සම්පූර්ණ ලාභය දුන්නොත් 26යි 15යි 41 බෙදනවා. ඒක තමයි සාරාංශය. පැහැදිලිද නේ? අපි ඉතින් පාඩම නවත්තනවා. ඒ හෝම්වර්ක් තියෙනවා. හෝම්වර්ක් කරලා එන්න. පන්ති ඇවිල්ලා සාහිත්‍ය කරමු. තේරෙන්න නැති ඕන දෙයක් අහන්න ඕන. ඊට පස්සේ කියනවා අද නවත්තමු. මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනා තමයි හොඳින් විභාගය ලියන්න, අධ්‍යාපනය කරන්න, පොදු විද්‍යාසහිත ජීවත් වෙන්න හැමෝම මහසි විදිහට විශේෂයෙන් තාත්තා අම්මාලා හොඳින් සලකන්න ඕන. ඒ වගේම හොඳින් ආගම අදහන් සමු අදාළ ආගමවල ජීවත් වෙන්න හැමෝම මහසි ගන්න. තෙරුවන් සරණයි. ජීවිතේ
අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.